වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන අති උතුම් වූ සද්ධර්ම දානමය පින්කමක් සිදු කරගන්න. එයින් රැස්වෙන උදාර පුණ්‍ය ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන්ම දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. අන්ධ භූතෝ අයං ලෝකේ තනු කෙත්ත විපස්සති සකුණෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ එක පේසකාර දියණියක් අරමුණු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව කියන විහාරේ වැඩ ඉන්න කාලේ ධර්ම ශ්‍රවණය කරන්න එකතු වෙච්ච විශාල පිරිසකට ධර්ම දේශනාව සිදු කරනකොට බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය පිළිබඳව විශේෂයෙන් කරුණු කාරණා දේශනා කළා. මරණය සිහිපත් කරන එක, මරණානුස්සතිය වඩන එක සංසාරේ ආරක්ෂාව සඳහා කොච්චර වටිනවද? නිවනට ඒ පුද්ගලයා ළඟා කරන්න කොයිතරම් හේතු වෙනවද? නිවැරදි ගුණගරුක කෙනෙක් බවට පත් කරන්න මේ මරණ සතිය වඩන එක කොච්චර වටිනවද කියන කරුණු කාරණා දක්වමින් ඒ පිළිබඳව ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අවසානයේ මගඵල ලබාපු අයත් හිටියා. අනික් සාමාන්‍ය අය සාමාන්‍ය විදිහටම ධර්ම දේශනාව අහලා ගිහිල්ලා තම තමන්ගේ කටයුතු වල යෙදුණා. ඒක සාමාන්‍ය ස්වභාවයයි. ඊටාම නිවැරදිව මනාව සද්ධර්ම ශ්‍රවණය කරන අය විශේෂයෙන් අපි දකිනවා බොහොම අඩුයි. හරියටම ධර්ම ශ්‍රවණය කළොත් හරියට මේක ජීවිතයට එකතු කරගත්තොත් බණ අහන්න වාඩි වුණාට වඩා හුඟක් වෙනස් වෙච්ච කෙනෙක් තමයි නැගිටින්නේ. මං සතුව මේ අඩුපාඩු මෙච්චර තියෙනවා. අද ධර්මදේශනාවේදී අඩුපාඩු කතා වුණා. එහෙම අඩුපාඩු සහිත ජීවිතවල තියෙන අවාසනාවන්ත බව සංසාරේ දුක් විඳින්න වෙන හැටි දේශනාවෙන් පැහැදිලි කළා. මෙවන් උතුම් මනුස්ස ජීවිතයක් ලබාගත් මම අඩුපාඩු වලින් තොර වෙච්ච ගුණගරුක ජීවිතයකට යොමු වෙන්න ඕන කියන හැඟීම ඇතුව තමයි මනාව ධර්මය අවබෝධ කරගත්ත කෙනා ශ්‍රවණය කරලා තේරුම් ගත්ත කෙනා නැගිටින්නේ. ඉතින් එහෙම ආය දකින්නේ ඊටාම කලාතුරකින්. අපි බණ අහනවා
ආයි නැගිටලා ගිහිල්ලා පෙර වගේම ඒ ලෞකික කටයුතු වල කරගෙන ආපු ඒ ටික එහෙම්මම කරගෙන යනවා. එදා පිරිසත් බණ අහලා මගඵල ලබාපු අය හිටිය, අනික් අය ඒ විදිහමයි. නමුත් මෙතන හිටියා අවුරුදු 16ක් විතර වයස, තරුණ වයසේ ගැහැණු දරුවෙක්. ඒ දරුවා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මේ තරම් අගේ කරලා මරණ සතිය පිළිබඳව ධර්ම දේශනාවක් කළා. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව අපි වෙනුවෙන් සිදු කරන්න සංසාරේ මොනතරම් කැපකිරීමක් කළාද? ඒ ලෝක සත්වයා සුවපත් කරවන්නමයි. එහෙමනම් මමත් බණ අහපු තවත් එක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැතුව මේ ධර්ම කාරණාව මගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙම තීරණය කරලා මරණ සතිය ක්‍රමක්‍රමයෙන් මනාව දියුණු කළා. දැන් අවුරුදු 3ක් විතර ගත වුණා. දැන් ඇයටත් අවුරුදු 19ක් 20ක් විතර වෙන්න ඇවිල්ලා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවක එදා මරණ සතිය වඩන්න තීරණය කරපු අග්ගාලුව විහාරේ බණ අහපු අර තරුණ දුව දැක්කා. සංසාරي අසීමාන්තික පින් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට අහු වෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ ඔක්කොම දකින්න දෙපෙයි. විශේෂිත වෙච්ච සීමිත පිරිසක්, අන් අය ඉක්මවලා පින් තිබිච්ච පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් විශේෂ පිහිටක් ලැබුවා. එහෙම භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ තරුණ දරුවා අද මරණයට පත් වෙනවා. ඒක හැබැයි ඇය දන්නේ නැහැ. ඇයි නිතරම ජීවිතයේ අනිත්‍ය බව, අස්තිර බව මෙනෙහි කරමින් තමයි හිටියේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා අද බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් ඇය නිකන් පෘථග්ජන සෙයියාවෙන් මැරෙනව නෙමෙයි, සෝවාන් වෙලා මරණයට පත් වෙනවා. අන්න ඒ පිහිට ඇයට වෙන්න පුළුවන් නම් හරි වටිනවා. ඒක ආරමුණු කරලා අපේ භාග්‍යතුන් වහන්සේ නැවතත් යොදුන් 30ක් පමණ දුර ගෙවාගෙන සවැත් නුවර ඉඳලා අලව් නුවර අග්ගාලුව විහාරයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා ආරංචි වුණ නිසා ප්‍රදේශ වාසීන් හරි සතුටින් වැඩියෙන් අග්ගාලුව නුවර අග්ගාලුව විහාරයට එකතු වුණා. අර දැරියටත් ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් අලව් නුවරට වැඩලා බව. ඇයටත් බණ අහන්න යන්න පුදුම උවමනාවක් තිබුණේ. සියලු කටයුතු මනාව සූදානම් කර දවසේ වැඩ කටයුතු නිමා කරමින් බණ අහන්න යන්න ලෑස්තියි. අපි මුලින් සඳහන් කළානේ ඇය පේසකාර කුලයේ ඉපදිච්ච කෙනෙක් කියලා. මේ අතර ඇගේ තාත්තා කතා කරලා කියනවා, දුවේ ඊයේ ගෙනල්ලා දුන්න වස්ත්‍රයක් අද වැඩ නිමා කරලා බාර දෙන්න ඕනේ. මට තව වියතක් විතර ප්‍රමාණයක් තමයි ඒකේ වියන්න තියෙන්නේ. නමුත් නූල් ඉවරයි. ඒ නිසා මේ නූල් වියන තැන තියෙන මේ දණ්ඩට නූල් ටිකක් ඔතලා දෙන්න කියලා. නමුත් ඇය දවසේ වැඩ නිමා කරන්නේ ඉක්මනට බණ අහන්න යන්න. නමුත් තාත්තට ඒ කාරණාව කියලා තාත්තගේ වැඩේ අතපහු කරන්නත් බෑ. ඇය කල්පනා කළා තාත්තගේ වැඩිත් කරලා මං කොහොම හරි ඉක්මනට බණ අහන්නත් යනවා. ඇය අර දණ්ඩට නූල් ඔතන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දහවල් දන් වළඳලා ධර්ම දේශනාව සිදු කරන්න කාලයත් එළඹිලා විශාල පිරිසක් රැස් වෙලා මිනිස්සු විතරක් නෙමෙයි මිනිස්සුන්ට නොපෙනුනාට දෙවියෝ බ්‍රහ්මයෝ දේශනාව අහන්න ඕන තරම් රැස් වෙලා.
භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් බුද්ධාසනයේ මත වැඩ ඉන්නවා. නමුත් ධර්ම දේශනාව නම් පටන් ගත්තේ නැහැ. සෑහෙන වෙලාවක් ගත වුණා තාම දේශනාව පටන් ගත්තේ නැහැ. පින්නතුනි සඳහන් කරනවා බුද්ධාසනයේ වැඩ හිටියහම කොයි වෙලාවේද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්නෙ? ඒ මොහොත වෙනකන් සියලු දෙනාම බලාගෙන ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේවත් මුගලන් මහරහතන් වහන්සේවත් කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් ස්වාමීනි තවම දේශනාව පටන් ගන්නේ නැත්තේ ඇයි කියලා නම් කවදාවත්ම අහන්නේ නැහැ. මොකද විශේෂ හේතුවක් නිසා තමයි මේ දේශනාව නොකර ඉන්නේ. ඒ හින්දා දේශනා කරන තුරු ඉන්නවා මිසක් ඇයි කියලා අහන්නේ. මේ අතර අර තරුණ දුව තාත්තට නූල් ටික දෙන්න ඉක්මනට බෑග් එකක දාගෙන තාත්තා වැඩ කරන තැනට යනවා. යන්නේ අග්ගාලුව විහාරයේ ඉස්සරහ පිටින්. ඇය එතනින් යනවා දැකලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ඇය දිහා බැලුවා. ඇයට තවත් භාග්‍යතුන් වහන්සේ පහු කරලා යන්න නම් හිතුනේ නැහැ. ඒ කල්පනා කළා 30 යොදුන් දුර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩියේ මා නිසාමද දන්නේ. බණ ටිකක් අහලා දේශනාව ඉවර වුණාම තාත්තට මේ ටික ගෙනihin දෙනවා. ඒ පිරිස අතරින් බණ අහන්න ඉස්සරහට ආවා. මෙතෙක් වෙලා නිශ්ශබ්දව හිටපු අපේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ශ්‍රී මුක ධාතුව විවෘත කරලා ඒ දැරියට කතා කළා. කතා කරලා අහනවා දුවේ කොහේ ඉඳලාද මේ එන්නේ කියලා. ඇය සඳහන් කළා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. කොහාටද ඔය යන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවෙත් සඳහන් කළේ ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. දැන් මෙහෙම උත්තර දෙනකොට බණ අහන පිරිස ටික ටික කලබල වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා දන්නේම නැද්ද කියලා. දන්නවා ස්වාමීනි. හොඳටම දන්නවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. ඉතින් අර පිරිස නොයේ කසුකුසුව මේ කවුරු එක්ක කතා කරනවා කියලා හිතාගෙනද ඇය මේ විහිළු කරනවද? ඒ වගේ හැඟීමක් තමයි ඒ ඇයට තිබුණේ. මහරහතන් වහන්සේලා ධර්මදරයන් වහන්සේලා ඇය කියන කාරණාව පිළිබඳව අවබෝධයක් තියෙනවා. නමුත් සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් අර පිරිස ආපහු නිශ්ශබ්ද කළා. ඒ පිරිස නැවත වතාවක් සංසුන් කරලා බුදුරජාණන් වහන්සේ අර දුවට ආපහු කතා කරලා අහනවා කොහේ ඉඳලාද එන්නේ කියලා අහපුවාම දන්නේ නැහැ කියලා කිව්වේ ඇයි කියලා. ඒ වෙලාවේ ඇය හරිය ප්‍රඥාවන්තයි. ඇය සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මගේ නිවසේ ඉඳලා තාත්තා වැඩ කරන තැනට මේ නූල් ටිකත් අරගෙන යන බව සර්වඥතා ඥානය ලබාගෙන ලෞතුරා බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්ත බුදුරජාණන් වහන්සේට මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මම ගෙදර ඉඳලා තාත්තා වැඩ කරන තැනට යන බව භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. නමුත් මම හිතුවා බුදුරජාණන් වහන්සේ දැන මගෙන් අහන්නේ ඒක නෙමෙයි කියලා. බුදුරජාණන් වහන්සේ මගෙන් අහන්නේ මම මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලායි. ස්වාමීනි ඒක මම දන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ කොහෙද යන්නේ කියලා. මම මේ යන තැනත් භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. නමුත් මගෙන් අහන්නේ කවදා හරි දවසක මෙහෙන් මැරිලා කොහාටද යන්නේ කියලා. මරණයෙන් පස්සේ යන තැන මම දන්නේ නැහැ. දන්නේම නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවේ මැරෙන බව දන්නේ නැද්ද කියලා.
ස්වාමීනි ඒකාන්තයෙන්ම මැරෙන බව නම් මම දන්නවා. නමුත් මැරිලා යන තැන නම් දන්නේ නැහැ. මේ කාරණා ටික තමයි ඇය මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට තමයි අර සාමාන්‍ය අයට මන අවබෝධයක් ආවේ. කොහේ ඉඳලාද එන්නේ කියලා අහපුවාම ආපු තැන දන්නේ නැහැ කිව්වා. එහෙනම් මනුස්ස ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලා දන්නේ නැහැ. කොහාටද යන්නේ කියලා අහපුවාම ඒකටත් දන්නේ නැහැ කිව්වා. මෙහෙන් මැරිලා යන්නේ කොහාටද කියලා දන්නේ නැහැ. දන්නේම නැද්ද කියලා අහුවාම දන්නවා කිව්වා. ඒකාන්තයෙන්ම මැරෙනවා. මැරෙන බව දන්නවා. හොඳටම දන්නවද? දන්නේ නැහැ කිව්වා. ඒ කිව්වේ මැරෙන්නේ කවද්ද? මැරෙන්නේ කොතනද? මැරෙන්නේ මොන හේතුව නිසාද? ඒකක්වත් මම දන්නේ නැහැ. මැරෙන දවස දන්නේ නැහැ. මැරෙන බව දන්නවා. දවස දන්නේ නැහැ. ධර්ම දේශනා කරන මමත් ධර්ම ශ්‍රවණය කරන ඔබත් ওই ප්‍රශ්න හතරටම උත්තර දන්නේ නැහැ. කොහේ ඉඳලා එන්නේ ඇද්ද? සමහර සූත්‍ර දේශනාවල් වල හැටියට අපි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා ආව වෙන්න පුළුවන්. නිරය වාගේ දුක්ඛිත තැන්වල ඉඳලා මනුස්ස ලෝකයේ ඇවිල්ලා උපදින බවත් තවත් සමහර දේශනාවල් වල සඳහන් වෙනවා. හැබැයි මේ දේශනාවල් වල සඳහන් වෙන හැටියට ඔය නිරය තිරිසන් වාගේ ආත්මවල ඉඳලා ඇවිල්ලා මනුස්ස ලෝකයේ ඉපදුන අයගෙන් විශේෂිත වෙනස්කම් දකින්න. පව් විඳලා ඇවිල්ලා ආපහු බොහෝසේ පව් කරන තැන්වලම ඉපදිලා. එහෙම ඉපදිලා ආයෙත් පව්ම කරලා ආයෙත් එහාටම යනවා. ඔය දඩයන් කුලවල වැදි කුලවල වාගේ ඉපදිලා පින් කලේ නෑනේ. ආපහු පව්ම තමයි කළේ. පංචපුබ්බ නිමිත්ත ආදී සූත්‍රවල සඳහන් වෙන හැටියට දිව්‍ය ලෝක වලින් චුත වෙන බොහෝ දෙවිවරු මනුස්ස ලෝකයේ ඇවිල්ලා උපදිනවා. නමුත් ඔබත් මමත් කොහේ ඉඳලා කොහොම ආවද කියන කරුණ හරියටම දන්නේ නැහැ. දවසක මැරෙනවා, මැරිලා යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. නමුත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අයට යන තැන මනාව දැනගන්න පුළුවන්කමකුත් තියෙනවා. ආව දිහා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මනාව බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට කටයුතු කළොත් කාලයක් යනකොට දැනගන්න පුළුවන් ආවේ කොහෙන්ද කියලා. අභිඥාලාභී තැනකට වාගේ ආවහම මම පහුගිය ආත්මවල කොහොම හිටියද, කොහෙ හිටියද, මොනවා කළාද, කොහොම මැරුණද, ඒ සියල්ල දකින්නත් තිබුණා. ඒ විතරක් නෙමෙයි මැරිලා යන්නේ කොහෙද කියලා ඒක දැනගන්නත් පුළුවන්. හැබැයි ඒ දැනගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැබෑ වූ ධර්ම මාර්ගයේ ගමන් කළොත් විතරයි. මනාව භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන එක මේ සංසාරේ දිනන්න මහ පුදුමාකාර ශක්තියක් සපයන බව ඔය මහ තුන්ඩිල ආදී ජාතක කතාවලිනුත් මනාව පැහැදිලි කරනවා. තුන්ඩිල ජාතකයේ සඳහන් කරනවානේ පින්නතුනි, දූර්තයෝ 30 දෙනෙක් පිළිබඳව. ඒ දූර්තයෝ 30 දෙනා තමයි අපේ ශාසනයේ පස්සේ කාලේ අපිට මුණ ගැහෙන්නේ බද්දවග්ගීය කුමාරවරු කියලා. පැවිදි ජීවිතයේ සෑහෙන කාලයක් ගත කරාම එක දවසක් බුදුරජාණන් වහන්සේ දකින්න වැඩම කරපු අවස්ථාවක මාර්ගයේ දුෂ්කරතා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කතා කළා. බුදුන් දකින්න ආව මග තිබුණ දුෂ්කරතා. ඒ කාරණාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කළේ. ඒ දේශනාව ඉවර වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලා 30 දෙනාම සිව්පිලි සිඹියා සහිතව රහත් වුණා.
පස්සේ භික්ෂූන් වහන්සේලා කතා වුණා මේ භික්ෂූන් වහන්සේලා උන් ආසනය උඩම රහත් වුණා බණ අහන ගම. භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වමින් තමයි මහා තුන්ඩිල ජාතකයේ දේශනා කොට වදාළේ පෙර දූර්තයෝ හැටියට ඉඳලා බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉපදිලා එදත් බරණැස් රජු ඇතුළු පිරිසට පන්සිල් රකින්ඩ මග කියල දුන්න. එදා කීකරු වෙලා පන්සිල් ආරක්ෂා කරන්න තීරණය කළා. ඒ කීකරුකම හින්දයි මෙදා මෙහෙම පහසුවෙන් රහත්වෙන්න පුළුවන් වුණේ. එහෙමනම් එදා ඒ දූර්තයෝ වෙලා ඉපදිලත් ඒ 30 දෙනා ඌරු තුඩින් දේශනා කරපු ධර්මයත් පිළිගත්තා. පන්සිල් රකින්න තීරණය කළා. අද මිනිස්සුયો වෙලා ඉපදිලත් අපිට දැන් අවුරුදු කීයක් වයසද? එක එක්කෙනා එක එක වයසයි. 30 40 50 60 ගෙවිලා. නමුත් තවමත් පන්සිල්වත් ආරක්ෂා කරගන්න තරම් කීකරුකමක් අපි ළඟ නැති නිසා මේ සංසාරේ අපිට තවත් හුඟක් ඈතයි කියලා තමයි කියන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ එදා ධර්ම දේශනාව ඉවර වෙනකොට අර තරුණ දුව සෝවාන් වුණා. ඒ දේශනාව ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඉක්මනට නූල් ටිකක් අරගෙන තාත්තා වැඩ කරන තැනකට යනකොට තාත්තා වැඩ කරන තැන අවට මග හැපිලා වැටිලා මරණයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය දේශනා කළා. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති. සකුණෝ ජාල මුත්තෝව අප්පොස්සග්ගාය ගච්ඡති. අන්ධ භූතෝ අයං ලෝකේ මේ ලෝකේ ජීවත් වෙන හුඟක් දෙනා අන්ධයි. මේ අන්ධයි කියලා කියන්නේ අපිට මේ තියෙන මසසේ අන්ධ බව නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රඥාව නැමැති ඇහැ නැතිකම ගැනයි. ලෝකේ ජීවත් වෙන හුඟක් දෙනා අන්ධයි කියවේ එකයි. අන්ධ භූතෝ අයං ලෝකේ මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අය ප්‍රඥාව නැති හින්දා අන්ධයෝ. ඒ අන්ධයන්ගෙන් පිරිච්ච ලෝකේ ස්වල්ප දෙනෙක් මනාව ලෝකේ දිහා බලනවා. ඉන්න මිනිස්සු අතරින් වැඩි දෙනෙක් ප්‍රඥාව නැති හින්දා අන්ධයි. ටික දෙනෙක් විතරක් ප්‍රඥාවේ ඇහෙන් මේ ලෝකේ දිහා විශේෂයෙන් බලනවා. තනුකෙත්ත විපස්සති. සකුණෝ ජාල මුත්තෝව අප්පොස්සග්ගාය ගච්ඡති. පින්නතුනි මෙතන සඳහන් කරනවා මේ කුරුල්ලෝ අල්ලන වැද්දා වටුව අල්ලන්න දැල අරගෙන ගිහිල්ලා උඩ ඉඳලා විසි කරනවා දැල. වටුව වහලා ඉන්න තැනට. දැල උඩින්ම ඇවිල්ලා වටුව මැදි කරගෙන දැල වැටෙනවා. මේ දැල උඩින් ඇවිල්ලා පාත් වෙනකොට සමහර වටුව දැල කැරකිලා එන හඬ ඇහුණ ගමම්ම ඉගිල්ලෙන්න පටන් ගන්නවා. ටික දෙනෙක් දැලෙන් බේරෙනවා. වැඩි දෙනෙක් දැලට කොටු වෙනවා. සමහර වෙලාවට මාළු අල්ලන්න ගියහමත් එහෙම දැලක් දානවා. අර විසි කරන දැල් තියෙනවනේ. ඒ දැල විසි කරාම වැඩියෙන් මාළු ඉන්න තැන් බල බල තමයි විසි කරන්නේ. ස්වල්ප දෙනෙක් කොහොම හරි බේරෙනවා. වැඩි පිරිසක් ඒ දැලට කොටු වෙනවා. ඒ වගේ තමයි වටු වැද්දා දැල දානකොට කීප දෙනෙක් ඉගිල්ලා බේරෙනවා. අනිත් ඔක්කොම මැදි වෙනවා. සකුණෝ ජාල මුත්තෝව අප්පොස්සග්ගාය ගච්ඡති. ටික දෙනෙක් මේ දැලින් මිදලා යනවා. එතකොට දැන් මාළු අල්ලන්න කුරුල්ලෝ අල්ලන්න දැල් දාන අය ඉන්නවා. අපේ හිතුවේ නැද්ද මිනිස්සු අල්ලන්න දැල් දාන අය ඉන්නවා කියලා. එහෙම කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා. ඔහුත් මනාව සූක්ෂම විදිහට හැම පැත්තෙම ගැලවෙන්න දෙන්නේ නැතුව ඒ දැල යොදලා තියෙනවා.
ගැලවුණා නම් බේරුණා නම් බේරුණේ ඊටාම ස්වල්ප දෙනෙක් විතරයි. ඒ ගැලවුණ බේරුණ අය ළඟ හරියටම කරුණු දැක්ක මිනිස්සු දන ගහ ගහ වඳිනවා. අපට බැරි වුණ තැන ඔබ වහන්සේලා දිනුවා කියලා. කවුද අපි අල්ලන්න දැල දාලා තියෙන්නේ? අපි අල්ලන්න දැල දැම්මේ මාරයා. මාරයා තමයි මේ දැල දාලා තියෙන්නේ. පංචකාම කියන දැල. ඇස් දෙකෙන් රැවැට්ටුවා. කන් දෙකෙන් රැවැට්ටුවා. නාසයෙන් රැවැට්ටුවා. දිවෙන් රැවැට්ටුවා. කයෙන් රැවැට්ටුවා. දැන් මේ පංච ඉන්ද්‍රියන් නිසා අපි මොන තරම් ප්‍රමාදයට පත් වුණාද කියලා හිතන්නකෝ. මනුස්ස ජීවිතේ පරම දුර්ලභයි. අය අවුරුදු කෝටි ගාණක් ගියාට හම්බ වෙන්නේ නැති ජීවිතයක් තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. අපිට වටින්නේ නැති වුණාට. ඒ තරම් වටිනා ජීවිතයක් හම්බ වුණාට මේක අවුරුදු 100ක් අනිවාර්යයෙන්ම ජීවත් කරනවා කියලා ස්ථීරවම කියන්න පුළුවන්ද? අවුරුදු 5න් 6න් මැරෙන්නත් පුළුවන්. ඊට කලින් මැරෙන්නත් පුළුවන්. 10න් 15න් 20න් 25න් 30න් 40න් 60න් 70න් මැරෙන්නත් පුළුවන්. 100ක් 102ක් 103ක් වාගේ යන කලාතුරකින් අය ඉන්නවා. නමුත් ඉපදිච්ච දවස් ඉඳලා ඒ කියන්නේ මව් කුසට ආපු කලල අවස්ථාවේ ඉඳලා අවුරුදු 100ක් විතර අතරතුර කොයි මොහොතක මැරෙයිද කියලා දන්නේ නැහැ. කොයි මොහොතක මැරෙයිද කියලා දන්නේ නැත්නම් හැම වෙලාවෙම සූදානම් වෙන්න ඕනේ මරණයටමයි. ඕනෑම වෙලාවක සූදානම් වෙලා ඉන්න වෙනවා. හෙටට අනිද්දට කල්තිය තියා හිටපු හැම කෙනෙක්ම පරාදයි කියලා තමයි කියන්න වෙන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙනවා කියන එකයි. මීට වඩා හොඳ තැනකට යන්න. මීට වඩා උසස් තැනකට යන්න. මෙහි ඉඳලා කටයුතු කරන්න ඕනේ. අපි ලෞකික ජීවිතේ ඒ තරම් ඒ වාගේ තැන් වලට යන්න කොච්චර කටයුතු කළාද? ළමයින්ට පුංචි කාලේ ඉඳලම අපි ඉගෙනුවා. දවසින් දවස ඉහළට යන්න. අහවල් කෙනාට වඩා ඉහළ කෙනෙක් බවට පත් වෙන්න. මේ ජීවිතේ ඉහළට ගෙනියන්න හරියට මහන්සි වුණා. හැබැයි මේ මහන්සි වෙන අතර මැරුණොත් යන්න වෙන්නේ ඊටාම පල්ලෙහාට. ආරක්ෂාවක් තියෙනවා කියලා හිතෙනවද? කොයිතරම් ඉගෙන ගත්තත් ධර්මානුකූල පැත්තක් දියුණු වෙච්ච බවක් පේන්නේ. මව්පියන්ට ගරුසරු කරන්නේ, වැඩිහිටියන්ට ගරුසරුවක් නැහැ. තුනුරුවන් වඳින බවක් නැහැ. පන්සිල් ආරක්ෂා කරන බවක් නැහැ. අපි බෞද්ධයි කියලා කීවට සමහරලාට උසස් පෙළ වාගේ පාස් කරන වයස කෙනෙකුගෙන් ඇහුවත් තවම ඉතිපිසෝ ගාථාවේ තේරුමවත් දන්නේ නැහැ. ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියලා දැකලවත් නැහැ. හදිසියේ මැරුණු කොයි වාගේ තැනක යන්න වෙයිද? ඊටාම දුක්ඛිත තැනක තමයි ආපහු උපදින්න වෙන්නේ. ඉහළට ගෙනියන්න දරපු වීරිය නිසා අන්තිම පල්ලෙහ තැනකට යන්න වෙලා තියෙනවා. මොකද ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට ගෙනියන්න නෙමෙයි ලෞකික පැත්තෙන් ඉහළට ගෙනියන්න විතරයි ඕනෙකම තිබුණේ. අනික හැම ජීවිතයක් මෙහෙමයි. අපි ගොඩාක් වීරිය වැඩුවා. මේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන ලෝකේ ඊටාම ඉහළින් වැජබෙන්න. මහන්සි වෙලා දුක් විඳලා ගෙයක් දොරක් හදලා ඔය කටයුතු ඉවරෙනකොට සමහරට ජීවිතයේ අවුරුදු 50ක් විතර වෙලා. සමහර කෙනෙකුට. ඊට පස්සේ එයා ලෙඩ වෙන කාලයක් එන්නේ. ආයේ ගුණ පුරන්න කාලයක් එන්නේ නැහැ. හදාපු ගේ ඇතුලේ දිග කාලයක් ඉන්න වෙන්නේත් නැහැ. ඔය අතරත් මෙරළ යන්නත් පුළුවන්. මේ පංච කාමයේ නැමැති දැල
මාරයා විසින් එළලා කියලා අපි සඳහන් කළා. වටිනා මනුස්ස ජීවිතේ කොයි තරම් ඒ නිසා අපි කාලේ නාස්ති කරගත්තද? තන තන රස්තියාදු කරගත්තද? සංගීත සංදර්ශනයක් බලන්න ගිහිල්ලා පැය ගාණක් එතන නාස්ති කළා. ක්‍රීඩා තරගයක් බලන්න ගිහිල්ලා තවත් පැය ගාණක් නාස්ති කළා. හැන්දෑවට රූපවාහිනිය ගාව ඉඳගෙන තවත් පැය ගණනාවක් එතන නාස්ති කළා. දැන් මේ කුසල් රැස් වුණාද මේ එකකින්වත්? මේ හැම එකකින්ම රැස් වෙන්නේ අකුසල්මයි. කොතනවත් කුසල් රැස් වුණේ නැහැ. රාගය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, මෝහය ඇති වුණා. මේ සංසාරේ ඉපදිච්ච අපි වැඩියෙන්ම කරලා තියෙන්නේ කුසල්ද අකුසල්ද? අපි වැඩියෙන්ම කරගෙන තියෙන්නේ අකුසල්. දවසකට බණක් ඇහුවොත් පැයක් දෙකක් නැත්තම් 3ක් බණ ඇහුවොත් තවත් පැය 21ක් තියෙනවා. ඒ පැය 21 පුරාම අපි අතින් කෙරෙන්නේ අකුසල්. ඒකයි පින්නතුනි මේ සංසාරයෙන් එතර යන්න මේ තරම් අමාරු. දවස් දෙකක් යනකොට පැය 42කට පින් කරලා තියෙන්නේ පැය 6යි, දවසකට පැය 3ක් කුසලයේ වෙනුවෙන් යෙදුවා. එතකොට 3ක් 4ක් 5ක් 6ක් මාසයක් යනකොට හිතලා බලන්නකෝ. පින් කරපු දවස් ගාන කොච්චරද? සාමාන්‍ය අකුසල් එක ගත කරපු කාලය කොච්චරද කියලා. ගඟක උඩුගම් බලා පීනන්න හරි අමාරුයි. බොහෝම වෙහෙසෙන්න ඕන උඩුගම් බලා පීනන්න. එහෙම පීනලා බඹ 7-8 10ක් කොහොම හරි ඉස්සරහට යා ගන්නවා. දැන් හැබැයි අත් දෙකත් වෙහෙසයි, පාද දෙකත් වෙහෙසයි, ඇඟටත් වෙහෙසයි. එක මොහොතක් පීනන එක නතර කරලා ටිකක් හිටියොත් මොකද වෙන්නේ? අර අමාරුවෙන් ගියපු බඹ 7-8 ආපහු සැරයක් හිටපු තැනටම ගිහිල්ලා. ඒ පල්ලෙහාට යන එක නිකම්ම වෙනවා. ඒ වගේ තමයි අකුසලයට බර වෙන එක ඊටාම පහසුවෙන්ම සිද්ධ වෙනවා. කුසල් රැස් කරගන්න බෑ එහෙම පහසුවෙන්. ඒක කරන්න පුළුවන් හොඳ වීරවන්තයෙකුට විතරයි. එහෙනම් ඇහැ නිසා අපි කාලේ නාස්ති කරලා තියනවද කොච්චර? කන නිසා අපි කාලේ නාස්ති කරලා තියනවද කොච්චර? දිව නිසා අපි මොනතරම්, කය නිසා අපි මොනතරම් කාලේ නාස්ති කරලා තියනවද? මේ දිව පිනවීම උදෙසා කොයි තරම් කැපකිරීම කරලා තියනවද? කොච්චර දුර ගිහිල්ලා තියනවද? දිව පිනවන්න නිසා, කය පිනවන්න නිසා කොයි තරම් දේවල් කරලා තියනවද? නමුත් ඒ දේවල් කර කර ඉන්නකොට දන්නේම නැතුව අපේ ජීවිතේ කාලය ඉවර වෙලා. අපිට වයස ගිහිල්ලා. ඒකයි සඳහන් කළේ ලෝකයේ විශේෂයෙන් දකින්න ප්‍රඥාවන්තයෝ ඉන්නේ ඊටාම ටිකයි. මං එන්නේ ඇත්තේ කොහේ ඉඳලාද? මම මේ ලෝකෙට ආවේ මොකටද? අර පුබ්බ නිමිත්ත ආදී සූත්‍රවල සඳහන් කළේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලෑස්ති වෙන දෙවියන්ට අනික් දෙවියෝ ඇවිල්ලා කියන්නේ අඬ හිටියා කියලා නිදහසක් නැහැ. ඒ දෙවියෝ අඬනවා හරියට. දාලා යන්න වෙන නිසා. අනිත් දෙවියෝ කියනවා අඬන්න එපා. ඇඬුවා කියලා මැරෙන්නේ නැත්තේ නෑ. ඇඬුවට මැරෙනවා ඕගොල්ලෝ. මෙහෙන් චුත වෙලා සුගතියේ උපදින්න. ඒ සුගතියේ උපදින්න කියලා කිව්වේ මනුස්ස ලෝකේ උපදින්න. ඒ සුගතියේ ඉපදිලා හොයාගන්න තියෙන හොඳම දේ හොයාගන්න. හම්බ කරන්න තියෙන හොඳම දේ හම්බ කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ හම්බ කරගත්ත දේ මත හරියටම පිහිටන්න. බණ අහලා ශ්‍රද්ධාවේ පිහිටන්න. බණ අහලා ශ්‍රද්ධාවේ පිහිටලා කටයුතු කරලා ආපහු සැරයක් අපි ගාවටම එන්න. මේ දෙවියන්ට හම්බ වෙච්ච උපදේශය. මනුස්ස ලෝකේ උපදින්න, නිර්මල ධර්මය හොයාගන්න, ඒ ධර්මයේ මත මනාව ශ්‍රද්ධාවෙන් පිහිටන්න අපි ගාවටම එන්න.
ඔය උපදේශය ලබාගෙන ආපු කී දෙනෙක් මනුස්ස ලෝකයේ ඇද්ද? ඒ වුණාට මෙහාට ආවට පස්සේ ඒක මතකද? ඇයි ඒක අමතක වෙන්නේ? මැරිලා ඉපදිච්ච නිසා. මැරිලා ඉපදුනහම අමතක වෙනවා. එතකොට ඒ පාර අපිට කියලා දෙන්න. ඒක කියලා දෙන්න තමයි සත්පුරුෂයෝ ඕනේ. මෙහාට ආවහම සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් නම් හොඳයි. නමුත් අසත්පුරුෂයෝ මුණ ගැහුනොත් නිරේටම තමයි පාර හැදෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කොට වදාළේ. හැම මොහොතකම සත්පුරුෂයෙක් හොයාගන්න කියලා. සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණේ නැත්තම් එකලාව තනියම ජීවත් වෙන්න කියලා කිව්වේ. තනියම හැසිරෙන කඟවේනෙක් වගේ තනියමම ජීවත් වෙන්න. හුදකලාවේ ජීවත් වෙන්න. පාප මිත්‍රයෙක් නම් ඇසුරු කරන්න එපා. මේ ලෝකේ තියෙනවා පරම දුර්ලභ කාරණා 38ක්. කොතනද සඳහන් කරලා තියෙන්නේ? මංගල සූත්‍රයේ. මංගල කාරණා 38ක් තියෙනවා. මේ 38ට අමතරව තවත් මංගල කාරණා ලෝකේ තියෙනවද? නෑ. තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආන්ගේ මංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද මුලින්ම? අසේවනාච බාලාන. මුලින්ම අපිට කියලා තියෙනවා බාලයෝ නම් සේවනය කරන්න එපා කියලා. දෙවනුව තමයි සඳහන් කළේ පණ්ඩිතානංච සේවනා. බාලයෝ අතෑරලා පණ්ඩිතයෝ සේවනය කරන්න. පණ්ඩිතයෝ සේවනය කරලා බාලයෝ අත්හරින්න කියලාත් නෙමෙයි කියලා තියෙන්නේ. මුලින්ම බාලයෝ අත්හැරලා පණ්ඩිතයෝ සේවනය කරන්න. එහෙමනම් අසත්පුරුෂ ආශ්‍රය කියන එක මොනතරම් මේ සසරට අපි ඇදලා දානවද? එහෙනම් සුගතිවල ඉඳලා මේ මනුස්ස ලෝකෙට ආපු අය හැබෑම සත්පුරුෂයෝ හම්බුනේ නැත්තම් දුගතියෙන් දුගතියටම යනවා. ආන් ඒ නිසා අපිට ප්‍රඥාව තියෙන්න ඕනේ. සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද? ධර්මයේ මොකක්ද? අධර්මයේ මොකක්ද? කල යුත්තේ මොකක්ද? නොකල යුත්තේ මොකක්ද? විය යුත්තේ මොකක්ද? නොවිය යුත්තේ මොකක්ද? මේ කරුණු ටික තේරුම් ගන්න. තීරණය කරන්න. මනා ප්‍රඥාවක් ඕනේ. හැබැයි එහෙම ප්‍රඥාවන්තයෝ ලෝකෙ හුඟක් අඩුයි කියලායි මේ ගාථාවේ සඳහන් කළේ. අපොස්සක් ගාය ගච්ඡති ටික දෙනයි වැද්දගේ දැලින් මිදලා යන්නේ. පංචකාම නැමැති දැලී පැටලිලා හැම තැනම ජීවිතේ රස්තියාදු කරගෙන අරගෙන ආපු කාලය නිකම්ම ගෙවලා දාලා දුකසේම මැරෙලා යනවා. එවන් ජීවිතයක් පෝෂණය නොකර තමන් ආපු තැන යන තැන මනාව තීරණය කරගන්න කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා කටයුතු කරපු අය මරණ මංචකයේදී දන්නවා මන් දුගතියකට යන්නේ නැති බව. ඒකාන්තයෙන් සුගතියක යන බව හොඳටම දැනගෙනම මැරෙනවා. එහෙම කෙනෙකුගේ මරණ මංචකයේ ලොකු සතුටක් ඔහුට තියෙනවා. අපි හැමෝටම hina වෙවි මැරෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න බුදුරජාණන් වහන්සේ මඟ කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා එවන් ජීවිතයක් පෝෂණය කරගෙන මරණ මංචකයේ කඳුළු සලන තැනක් බවට පත් නොකර සතුටින්ම සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.